ආයිබන් කටියාමටම විතරම එහෙම නැති කියලා කොමලට ඔව් හරි අපි මොනවා දවසේ වැඩ ආරම්භ කරමු අපි අවසානයේ නතර කරද්දී කතා කරමින් හිටියේ දාත නිරූපණය අර්ථකථනයේ කොටස ඒ යටතේ අපි වුන්ත පත්‍ර සටහන් පිළිවෙල කිරීම ගැනයි බැලුවේ. ඒ යටතේ ඔයගලන්ට පොඩි වැඩක් දුන්නා වුන්ත පත්‍ර සටහන් යටතේ කරන්නයි කියලා. සටහන් තුනක් කොහෙද ගන්න දුන්නා. මම හිතනවා අපේ කට්ටිය වැඩ ටික කරලා ඇති කියලා. එහෙමද? ඔව්. මම දීලා තියෙන නමින් ඔයගොල්ලන්ගේ නම දා ගන්නවා නම් මම කැමතියි. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා නම නැති. හරි ඔයගොල්ලන්ගේ නම් ටික හරි ගස්ස ගන්න. ඔයගොල්ලන්ගේ නම. හරිද? මම දීලා තියෙන නම දීලා නැති කෙනෙක් ඉන්නවා නම් තාම ඔයගොල්ලන්ට නම්බර් එකක් හම්බුනේ නැත්නම් මට කියන්න. හරි අනිත් කට්ටිය මම අයින් කරලා දානවා. ඒ නිසා කරුණාකර ඔයගොල්ලන්ට දීලා තියෙන නම්බර් එකෙන් ඔයගොල්ලෝ ඇඩ් වෙන්න. ඔයගොල්ලන්ට දීලා තියෙන නමෙන් ඔයගොල්ලෝ ඇඩ් වෙන්න. අනිත් නම් වලින් ඇඩ් වෙන්න එපා. හරි වැඩේ ආරම්භ කරපු දෙයම නම් අපි මුලින්ම බලමු 27:1 වැඩේ එහෙමනම් කරන්න දෙන්න. හරිද? හරි ඉතින් වැඩේ පටන් ගමු එහෙමනම්. එහෙම කරන්න උනා සුබෝධ ප්‍රශ්නයක් නිසා. හරි වැඩේ ආරම්භ කරමු නේද එහෙමනම්. තාමත් කට්ටිය එකතු වෙමින් ඉන්නේ. හරි 0.1 වැඩේ ආරම්භ කරමු. හරි ගැටළු අංක 1 එහෙමනම් හරි බලමු අපි ගැටළු අංක 1 එහෙමනම් 27.1 අභ්‍යාස මාලාවේ පළවෙනි කරුණ අපිට තියෙනවා දීලා තියෙන්නේ ආයතනික සේවකයන් සමූහයකදී සේවා කාලයේ මාස වලින් පහත දැක්වීම. මෙම දත්ත වුන්දපත් සටහනක දක්වන්නේ කියලා. හරි බැලුවොත් ආරෝහණ පටිපාටියට පොඩ්ඩක් කල්පනා කරලා මේකේ තියෙන 120 ගණන් 140 ගණන් 160 ගණන් තියෙනවා. අඩුම නම් මට පේන්නේ 120 ගණන් තමයි. හරි මම කිව්වා වුන්දපත් සටහනක් තුල පත්‍ර කොටට යා යුතු වෙන්නේ අනිවාර්යෙන් එක ස්ථානයක්. පත්‍ර කොටට යන්නේ එක ස්ථානයක්. අනිත් සංඛ්‍යා ටික යන්න ඕනේ එහෙමනම් වුන්ද පැත්තට. ඒතර 120 ගණන් තමයි අවම තොරතුරු තියෙන්නේ. හරි එහෙනම් 120 ගණනක් ලියනවා නම් 120 ලියනවා නම් එක ස්ථානට බිඳුව යනවා අනිත් ඉලක්කම් ටික යන්න ඕනේ වුන්ද පැත්තට. එහෙනම් 12 ඒතක 130 ගණන් නම් 13 එන්න ඕනේ වුන්ද පැත්තට. 140 ගණන් නම් 14 එන්න ඕනේ. 150 ගණන් නම් 15 එන්න ඕනේ. එච්චරයිනේ අනේ 160 ගණනුත් තියෙනවා. එහෙමනම් 16 එන්න ඕනේ. එහෙනම් තොරතුරු ලකුණු කරන් ගියොත් 120 එහෙමනම් බිඳුව. ඊට පස්සේ 145 14 කෙලින්. 164 16 කෙලින්. 156 134 129 132 145 158 162 මෙන්න පළවෙනි කාරණේ ආරෝහණ පටිපාටියට හරි ගස්සන්න ඕනේ මේක නම් හරි මේකේ අංක දෙක මාරු කරා නම් හරි දෙක මුලට දාමු 4 පහලට දාමු
5 5 හරි 6 8 හරි මෙතනත් 4 2 මෙන්න මේ විදිහට මෙන්න එහෙමනම් හරි අදාළ වුන්ත පද සටහන මොකෝ තත්ත්වය හරිද ආරෝහණ පටිපාටියක තියනවාද බලන්න ඕනේ පිළිවෙලක් තියෙන්න ඕනේ ආරෝහණ පටිපාටියකම හදලා තියෙන්න ඕනේ වගු දෙකක් අවශ්‍ය නැහැ එක වගුවෙම කරගන්න පුළුවන් ඉතින් හරිනේ වැඩි ඔන්න පළවෙනි කාරණේ අර්බුද නැත කේෂණ වැඩ ටික හරි හොඳයි හරි කවුද නිවන්නේ මම හිතනවා වැඩ ටික සම්පූර්ණ කරලා ඇති කියලා වැඩ ටික හරි ඇති කියලා හොඳයි තර්ෂි වැඩේ හරි හරි හොඳයි මලිනිමා ඔන්න මට මතක් කරනවා මගේ වැරද්දක් very good හොඳයි කෙනෙක් මට මගේ වැරද්දක් පෙන්නුවා හොඳයි තව කවුරුත් ඒ වැරද්ද මට පෙන්නුවේ නැහැ පංචාලි නැද්ද මොකද වැරද්දක් මේකේ රාජපක්ෂ මොකද වැරද්දක් නැද්ද මේකේ හොඳයි රණිදිට මතක් වෙලා හොඳයි කාටවත් එහෙම වැරද්දක් මතක් කරලා නැහැ හොඳයි දැන් මතක් වෙනවා කට්ටියට යතුරක් නැහැ ඔව් යතුර තමයි නැත්තේ එනවා මුලින්ම කරනවා 12 ඉරක් බිඳුව යනු මොකද්ද 120 වේ 12 යනු 120 වේ ඔක අනිවාර්යයෙන්ම දක්වන්න ඕනේ ඉතින් ඔයගලන්ට කැමති එකක් පෙන්වන්න පුළුවන් හොඳේ මම ගත්තේ 12 ඉතින් ඔයගලන්ට 12 9 හරි තෝ ඒක 13 2 හරි ඕන එකක් පෙන්වන්න පුළුවන් ප්‍රශ්නක 2 ඒකත් ඒ විදියමයි ස්කන්ධ මගින් 30 දෙනෙක්ගේ මළු වල ස්කන්ධ දීලා තියෙනවා. ඒතර මේකේ අවමය ගත්තොත් නම් දකින්න විදියට 9කුත් තියෙනවා. එහෙනම් එතන එක ස්ථානයේ වෙන්න දස ස්ථානයේ වෙන්න ඕනේ බිඳුව. නවුරුන්ද පාත්‍ර. එහෙනම් බිඳුව තියෙනවා 10යි 20යි අතර සංඛ්‍යා තියෙනවා. 20යි 30යි අතර සංඛ්‍යා තියෙනවා. එච්චරයි නේ. අනේ 30 ගණනක් තියෙනවා. 40 ගණන් නම් නැත. හරි මට බිඳුව කෙලින් එන පේලිය කියන්න පොඩ්ඩක්. බිඳුව කෙලින් එන පත්‍ර ටික කියන්න බලන්න. බිඳුවට අදාළ පත්‍ර ටික අනුපිළිවෙලින් 9 විතරයිලු වෙන්නේ. එහෙමද? හරි. එකට අදාළ පත්‍ර ටික යසිරු මොකෝ කියන්නේ යසිරු. එකට අදාළ පත්‍ර ටික එකට අදාළව එකට අදාළ පත්‍ර ටික බිඳුව 2 5 7 8 9ලු හරිද බිඳුව 2 5 7 8 9 බිඳු දෙකක් තියෙනවද රණදි කියනවා බිඳු දෙකක් එනවයි කියලා 10 තොරතුරු දෙකක් තියෙනවද නැහැ නේද එකයිනේ තියෙන්නේ එහෙනම් බිඳු 1යි 10 12 15 17 18 19 හරිද ඊළඟට දෙකේ පේලිය කියන්න මට උන්තේ දෙකක් වෙච්ච පේලියට අදාළ පත්‍ර ටික ආයකේ තමයි ගොඩක් තියෙන්නේ බිඳු දෙකක් තියෙනවා එකේව දෙකක් තියෙනවා දෙකේ 1යි 3යි 4 4 2යි 5 5 2යි 6 6 2යි 7 2යි 8 2යි 9 9 4යි ඔය විදියට එනවාද ඕද බලන්න 8 3ක් තියෙනවා හරිද වෙන්නේ 8 3ක් තියෙනවාද ඔව් එතකොට ආපහු කිව්වොත් බිඳු 2යි 1 2යි 2 1යි ශෙවාන් අනුපිළිවෙලෙන් තියෙනවනේ ශෙවාන් ආරෝහණ පරිපාටියට කියන්න ඕනේ හරිද බිඳු 2යි 1 2යි 2 1යි 3 1යි 4 2යි 5 2යි 6 2යි 7 2යි 8 3යි 9 4යි බලන්නකෝ ඔයාලා අනික වුන්ත පත්‍රේ
පෙළට ලියන්නත් පුරුදු වෙමු කොහොම හරි. පෙළටම ලියාගමු. පෙළටම ලියාගමු. ඒක තමයි වඩා හොඳ විදිය. පෙළටම ලියනවා නම් ඒක තමයි වඩා හොඳ විදිය. හරි. ඒකේ තරු අවුලක් නැහැ. ඊළඟට 3 ගත්තොත් 0.2 ආච්චරයි. මම අවතර ප්‍රශ්නයක් දැම්මොත් එහෙමනම් මේ දීලා තියෙන තොරතුරු වල මේ උන්ත සහ පත්‍ර සටහන තුල උපරිමගේ මොකක්ද? මේකේ තියෙන උපරිමගේ මොකක්ද? උපරිමගේ තියෙන. අවමගේ මොකක්ද? අවමගේ වෙන්නේ මොකක්ද? අවමගේ වෙන්නේ 9. හරි. උපරිමගේ තියෙන අවමගේ වෙන්නේ 9. හරි. මම ගෲප් එකට දාලා තියෙන්නේ නෙලිත් බලන්න. හරි. ඊළඟ කාරණේ උපරිමගේ සහ අවමගේ ඕන තියෙනවා. උපරිමගේ සහ අවමගේ. උපරිමගේ ඇවිල්ලා 30, අවමගේ ඇවිල්ලා 9. හරි? හොඳයි. ඊළඟ කාරණේ ප්‍රශ්නාංක දෙකක් ඉවරයි. ප්‍රශ්නාංක 3 ඒකේ අතුරු දැම්මේ නැහැ. එහෙනම් මම 30 ඉරක් බිංදුව දාන්නම්. ඊයානු 30 වෙයි. මම මේකේ අන්තිම එකක් ගත්තා. කැමැති අතුරක් දාන්න පුළුවන් ඔයගලන්ට. හොඳයි. ඒක ගැන අවුලක් කරගන්න එපා. ඊට පස්සේ අපි යමුකෝ බලන්න අංක 3ට. ඒකේ වුණ දශම සංඛ්‍යා ටිකක් තියෙනවා. තොගයක තිබ්බ කොමුඩේකේ තොගයක ස්කන්ධය. රෝමාංක 1 වුන්දපත් සටහනක දක්වන්න. හරි. එහෙනම් වුන්දපත් සටහන බැලුවොත් අවමය තියෙන විදියට මට පේනවා 5නේ. 5 දශම ගණන් තමයි අඩුම තියෙන්නේ. අනේ 4 දශම ගණන් තියෙනවා. එහෙනම් වුන්ත පත්‍ර 4 දශම ගණන් 5 දශම ගණන් 6 දශම ගණන් 7 දශම ගණන් තියෙනවා. හරි මට 4 පේලිය කියන්නකෝ 4ට අදාළ පේලිය අඩුම ඉන්නේ 4 දශම ගණන් 4 පේලියට 3 3ක් එනවලු. එහෙමද? හොඳයි 3ව 3ක්. කමා දාන්න නැතුව හිස් තැනක් තියදී කරොත් හොඳයි. හරි උන්ත සටහන තුල. ඊළඟට 4 පේලිය හරි 5 පේලිය. 5 පේලිය පොඩ්ඩක් කියමු බලන්න. 5 පේලිය ඔයගොල්ලෝ හොයාගත්තා. 5 පේලිය 2 1යි 2 4 5 8 2යි 8 2යි මේ විදිහට එනවා 2 4 5 7 7 8 8 මතේෂ මම හිතනවා හරියට කියලා. හරි 6 පේලිය කිව්වොත් මට 6 පේලිය කොයි වගේද? 2 4 5 නෑ. ඒක තමයි ගොඩක් තියෙන්නේ. බිංදුව 1 2 5 2 7 3යි 8 1යි 9 2යි. මේක හරියද දන්නේ? මේක හරියද දන්නේ? බිංදුව 1 2 5 2යි 7 3යි 8 1යි 9 2යි. හරිනේ තොරතුරු ඔක්කොම තියෙනවානේ. හරි. 9 7 පේලියක් කියන්න බලන්න 7 පේලිය. 1යි 2යි 3 2යි 7 2යි 8 2යි. ඔව්. චුට බලන්න කතාව හරිද කියලා එහෙමනම් අඩුපාඩු වෙලාද බලන්න. මතීෂ මොකදද අඩුපාඩු වෙලාද? මතීෂ කියලා එක හරි කියලා. අන්තිම එක අරුදයක් නැහැ වගේ මම හිතන්නේ කට්ටිය හරි කියලා කියනවා. ඔව් ඒකේ අතුරු දාන්නත් ඕනේ. එහෙනම් 7 ඉරක් 1 යනු 71 වෙයි. එහෙමද? අපි ළමයි දාලා ඇති එහෙම.
7 ඉරක් 1 යනු 71 වේ. එහෙම දාලා ඇති ගොඩක් කට්ටිය. එහෙම දන්නේ දාලා තියෙන්නේ. එහෙම දන්නේ දාලා තියෙන්නේ. සුබෝධ එහෙම නෙවෙයි වෙන්නේ නැති කියලා මම හිතනවා. ගොඩක් කට්ටිය දාලා ඇති 7 ඉරක් 1 යනු 71 වේ කියලා. 71 නෙවෙයි 7.1 වේ. හතේ එක වැරදිලු. අමේෂ කියන මෙතන වැරදිලු. හතේ පේලිය බලමු 1 2 3 4 5 6 7 8 9 10. 11 12 13 14 15 16 17 18 19 20 21 24 29 එකක් මදිනේ. එක දත්තයක් මදිනේ. ඒතර මෙතන වැරද්දක් තියෙනවා. දත්ත 30ක් තියෙන්නේ මේ. මෙතන 29 තියෙන දත්ත. ඔක්කොම තොරතුරු 29 තියෙන. තව එකක් මදි වෙලා තියෙනවා. 7ට අදාළ පේලියේ ඒක නේද? 4ට අදාළ පේලියේ 8 ඒවා 3ක් එනවලු. දැන් කට්ටිය කියවනේ හරි කියලා. 4ට අදාළ පේලියේ 8 ඒවා 3ක් එනවලු. පවන් බලන්න හරිද කියලා. ඒකද වැරද්ද? එතනද මිස් වෙලා තියෙන්නේ වෙන තරක් මිස් වෙලාද දන්නේ. ඒක තමයි මිස් එක වෙලා තියෙන්නේ. හැමතිස්සෙම බලන්න වුන්තපත් සටහන ගැහුවට පස්සේ හරි අවසාන පිළිතුර ගත්තට පස්සේ ඕගොල්ලෝ ලකුණු කරලා තියෙන තොරතුරු ප්‍රමාණයයි දීලා තියෙන තොරතුරු ප්‍රමාණයයි එකිනෙකට සමානද කියලා. එතන මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඉස්සලා මේක හොයාගන්න ඕන. හරි. හරි. හොඳයි. තව ප්‍රශ්න ටිකක් තියෙනවලු අපි ඒකත් බලමු එහෙමනම්. හරි. මේකේ ප්‍රශ්න අංක 3 ඉතිරි ප්‍රශ්න 3 එහෙමනම් අහලා තියෙනවා මෙම වෙළඳ සැලේ කොපමණ කොමඩු ප්‍රමාණයක් තියෙනවද කියලා. හරි. කොච්චර කොමඩු ප්‍රමාණයක් තියෙනවද කියලා. මොකද හිතන්නේ? ඔව් කොපමණ කොමඩු ප්‍රමාණයක් තියෙනවද කියලා අහන්න. ඔව් කොපමණ කොමඩු ප්‍රමාණයක් තියෙනවද කියලා අහන්න. මොකද කට්ටිය හිතන්නේ? ඒකට අදාළව පිළිතුර. ඔව් ඔයගොල්ලෝ කියන කාරණේ හරි. කීයක් තියෙනවද? රෝමාංක 2කට අදාළව ගෙඩි 30ක් තියෙනවා. හරි. උත්තරේ එහෙමනම් 30යි. රෝමාංක 2කට අදාළව මේ වෙල්සලේ කොපමණ කොමඩු ගෙඩි ගන්නක් තියේද? 30ක්. ඒක හරි. විකිණීමට තිබූ වැඩිම ස්කන්ධයේ සහිත කොමඩු ගෙඩියේ ස්කන්ධය ඉතින් අර වොන්තපත් සටහන බලලා ටක් ගාලා තීරණයක් ගන්න පුළුවන්. වැඩිම ස්කන්ධය කොච්චරද? මේවා කිලෝග්‍රෑම් වලින් තියෙන්නේ. එහෙනම් 7.8යි. කිලෝග්‍රෑම් 7.8යි. හරිද බලන්න ඒක? කිලෝග්‍රෑම් 7.8යි. 7.9ක් තියෙනවලු. ඔව්ද? සියුමි කියනවා 7.9ක් තියෙනවලු. 7.9ක් නෑ නේද? නෑ 7.9 එකක් සියුමි නේ. 7.8ක් තමයි තියෙන්නේ උපරිමයි. එහෙමනේ? හරි. ඒක වැරදිලා තියෙන්නේ. හරි. විකිණීමට තිබූ අඩුම ස්කන්ධය. ඒකත් අපිට බලන්න පුළුවන් නේ. මොකක්ද ඉවන වුන්තපත්‍රය දිහා බලන්නකෝ වුන්තපත්‍රය තුලින් ඔයගලන්ට ගන්න පුළුවන් අවමය මොකක්ද කියලා. ඒක ඇවිල්ලා කීයක් වෙන්න ඕනද අවමයක එහෙමනම්? ඔව්. 4.3ක් වෙන්න ඕන. කිලෝග්‍රෑම් කියන එක තියෙන්න ඕන. හරි. ඒකක නිවැරදිව තියනවද බලන්න. පළවෙනි එක එහෙමනම් 30යි ඊළඟට තිබ්බේ අඩුම ස්කන්ධ වැඩිම ස්කන්ධය 7.8යි
අඩුම ස්කන්ධය වෙන්නේ 4.3යි. පැහැදිලිද? මම ලියලා තියෙන එක පේනවද ඔයාලට? ඒක ක්ලියර් නේ? හරි. එතනින් පස්සේ අපි යම් බලන්න අපේ ඊළඟ වැඩ කොටසට. හරි. එතනින් පස්සේ අපි මේ ගත්ත උන්දපත්‍ර සටහන් ඇසුරෙන් ඒගොල්ලෝ උන්දපත්‍රයක් දෙනවා. ඒ ඇසුරෙන් අහන ප්‍රශ්න වලට. මම ඔච්චරයිද කරන්න කිව්වේ? තව ප්‍රශ්න මොකද දුන්නද නැහැනේ? ඊළඟ අභ්‍යාස කරන්න කිව්වේ නැහැනේ. හරි. ඔයගොල්ලෝ එනකෝ 27.2 අභ්‍යාසෙට. හරි. 27.2 අභ්‍යාසෙට එන්න ටක් ගාලා. 27.2. හරි 27.2 අභ්‍යාසය තුළ අපෙන් බලාපොරොත්තු වෙනවා හරි ගුණපත්‍ර සටහන අපිට දීලා තියෙන්නේ. ළමයි අපිට තියෙන්නේ ඒ ඇසුරෙන් අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න විතරයි. ටක් ගාලා අපි පොඩ්ඩක් ඒක බලමු ඉක්මනට කරමු බලන්න ඒක. ඔව් ටක් ගාලා ඒක කරමු. ටක් ගාලා අපි ඒක බලන්න යමු. පළවෙනි ගානයි තුන්වෙනි ගානයි කරමු. පළවෙනි එකයි තුන්වෙනි එකයි. පළවෙනි එකයි තුන්වෙනි එකයි කරමු. හරි මම එදා ඒක කිව්වේ නැද්ද පරාසය කියන්නේ මොකක්ද කියන්නේ? අපි ඒක හතේදිත් කතා කරන එකක්. උපරිමගයයි අවමගයයි අතර වෙනස තමයි දත්වල පරාසය කියන්නේ. උපරිමගය අවමගය අතර වෙනස. ඒක තමයි දත්වල පරාසය කියන්නේ. උපරිමගය අවමගය අතර වෙනස. ඒක තමයි දත්වල පරාසය කියන්නේ. හරි අපි කිව්ව පළවෙනි කාරණා ඇවිල්ලා මොකක්ද? මුලින්ම අපි කිව්වේ මාතේ පිළිබඳව. අපි මුලින්ම කිව්වේ මොකක්ද? මාතේ පිළිබඳව. මාතේ කියලා කිව්වේ මොකක්ද? වැඩිම වාරයක් ලියවි ඇති පදේ. වැඩිම වාරයක් ලියවි ඇති පදේ තමයි අපි කිව්වේ මාතේ කියලා. දෙවෙනියට අපි මේ කතා කරන කෙනා මොකද්ද? මධ්‍යස්ථය. ඒතර මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? දත්ත සමූහය ආරෝහණ පෙළට හිටෙව්වොත් ආරෝහණ පිළිවෙලට හිටෙව්වොත්
හරි මැද ඉන්න කෙනා. එයා තමයි මධ්‍යස්ථ කෙනා. දැන් මම මුලින් කිව්වේ මොකක්ද? මාතේ කියලා කිව්වේ දැන් මොක පටලවා ගන්න එපා. ඊළඟට මාතේට මධ්‍යස්ථය කරાવી, මධ්‍යස්ථයට මාතේ කරાવી. මාතේ කියලා කිව්වේ මොකක්ද? දත්ත සමූහයක වැඩිම වාර ගණනක් යෙදී ඇති தත්ත්වය. වැඩිම වාර ගණනක් යෙදී ඇති தත්ත්වය. ඒක තමයි මාතේ කියන්නේ. වැඩිම වාර ගණනක් යෙදී ඇති தත්ත්වය. හැබැයි මධ්‍යස්ථය කියලා කිව්වේ මොකක්ද? දත්ත සමූහයක් අරගෙන ඒ දත්ත සමූහය තුල හරි මැද. හැබැයි ඒක ආරෝහණ පිළිවෙලට ලියන්න ඕනි. හරි ආරෝහණ පිළිවෙලට ලිව්වට පස්සේ හරි මැද පිටනගේ දැන් මේ දත්ත සමූහයේ උදාහරණ බලන්න 3 9 9 11 15 22 24 25 31 37 40. එතකොට මේ කියන දත්ත සමූහයේ හරි මැද ඉන්න කෙනා අපිට පුළුවන් හරි මැද ඉන්න කෙනා මෙහෙම ලේසිම විදිය තමයි ළමයි ගලපන්න තියෙන ලේසිම විදිය තමයි මේක කරන්න තියෙන දෙපැත්තෙම පද ඉවත් කරන් යන්න. මේ පැත්තෙන් එක පදයක් කපන්න, මේ පැත්තෙන් එක පදයක් කපන්න. මේ පැත්තෙන් එක පදයක් කපන්න, මේ පැත්තෙන් එක පදයක් කපන්න. මේ පැත්තෙන් එක පදයක් කපන්න, මේ පැත්තෙන් එක පදයක් කපන්න. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. ඒතකොට අන්තිමට ඉතුරු වෙනවා නේද මැද්ද එක්කනේ. අන්න ලේසිම විදිය මේක ගන්න පුළුවන්. ඒක තමයි බබාලාගේ ක්‍රමය. 8 පන්තියේදී අන්න ඒ බබාලා ක්‍රමයේ කරාට කමක් නැහැ. 9ේදී මම වෙන ක්‍රමයකට කියලා දෙන්නම්. දැනට සාමාන්‍ය අපිට මේක දෙපැත්තෙම කපාගෙන ගිහිල්ලා දෙපැත්තෙන් හැබැයි පිළිවෙලට ඉතින් මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. ඒක හැමෝටම කරගන්න පුළුවන් එක. හැබැයි සමහරක් වෙලාවට දැන් මේකේ පද ඔත්තේ සංඛ්‍යාවක් තියෙන හින්දා තමයි ගානට මැද්ද එකක් ඉතුරු වෙන්නේ. සමහරක් වෙලාවට පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකක්ද? සමහරක් වෙලාවට ඉරට්ට ප්‍රමාණයක් තිබ්බොත් එහෙම. ඉරට්ට ප්‍රමාණයක් දත්ත තිබ්බොත් අන්න එතකොට මැද්දට පද දෙකක් ඉතුරු වෙන්න පුළුවන්. අපි එහෙම අවස්ථාවකුත් බලමුකෝ. එහෙම අවස්ථාවක් ආවොත් එහෙම මොකද වෙන්නේ? අන්න එතකොට මැද්දේ පද දෙකක් ඉතුරු වෙනවානේ. මෙන්න මේ වගේ අවස්ථාවක් හිතන්නකෝ. හරි ඉරට්ට සංඛ්‍යාවක් වුණා. එතකොට අපි දෙපැත්තෙන්ම කපාගෙන යනවා අර විදියටම. හරි. අර විදියටම කපාගෙන ගියාට පස්සේ ඔන්න මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, ඔන්න මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, ඔන්න මේ පැත්තෙන් එකයි. දැන් මොකද වෙන්නේ? මේකයි කපලා දැම්මොත් එතන කවුරුත් නැහැ නේ. එතකොට ඉතින් කවුරුත් නැති වෙනවා. ඒ නිසා ඒ දෙන්නව කපලා දාන්නේ නැහැ. එතකොට මැද්දේ පද දෙකක් ඉතුරු වෙනවනේ. එතකොට මැද්දේ පද දෙකක් ඉතුරු වෙනවනේ. දැන් අපි මොකද කරන්නේ? ඒ ඉතුරු වෙන දෙන්නව මේ ඉතුරු වෙන දෙන්න ඉන්නවනේ. ඒ ඉතුරු වෙන දෙන්නව අරගෙන පැත්තකට 22යි 24යි පැත්තකට අරගෙන අපි ඒ දෙන්නව එකතු කරමු. අපිට ඕනේ ඒ දෙන්නගෙත් හරි මැද හොයාගන්නනේ. එහෙනම් 22යි 24යි එකතු කරලා ඒන උත්තරේ මොකද කරන්නේ? අන්න දෙකෙන් බෙදමු. ඒක තමයි කරන්න ඕනේ විදිය. ඒ වගේ අවස්ථාවකදී මැද්දේ පද දෙකක් වුණොත් අපි මොකද කරන්න ඕනේ? ඒ දෙන්නව එකතු කරලා ඒක දෙකෙන් බෙදන්න ඕනේ. මධ්‍යස්ථයේදී ඔන්න පොඩි දෙයක් තියෙනවා කරන්න. හරි. මැද්දේ පද දෙකක් ආවොත් ඒ මැද දෙන්නව එකතු කරලා ඒක මොකද කරන්න ඕනේ? දෙකට බෙදන්න ඕනේ. කියන්නේ ඒ දෙන්නගේ හරි මැද්ද හොයන්නේ අන්න ඒ විදිය. පැහැදිලිද කට්ටියට? අන්න එහෙමනම් මධ්‍යස්ථය හොයන විදිය. එතකොට 22යි 24යි එකතු කරොත් ඔව් මොකද කියන්නේ 22යි 24යි එකතු කරොත් 46යි 46 දෙකට බෙදුවොත් කීයක් එවිද? අන්න 23යි. ඒක තමයි එතකොට මධ්‍යස්ථ තොරතුර වෙන්නේ. ඒක තමයි එතකොට අන්න මධ්‍යස්ථ තොරතුර වෙන්නේ. පැහැදිලිද? ඕක තමයි ඊළඟ කාරණේ. එතකොට දැන් මාතේ කිව්වේ මොකද්ද? වැඩිම වතාවක් වෙලා තියෙන දේ. එතකොට මධ්‍යස්ථයේ කිව්වේ මොකක්ද? දත්ත ටික හැබැයි මොන දේ කරන්නත් ආරෝහණ පිළිවෙලට හදන්න ඕනේ. ඒ ආරෝහණ පිළිවෙලට හැදුවට පස්සේ මැද පිටනන්නේ. හරිද? හැබැයි දැන් ඔත්තේ සංඛ්‍යාවකදී නම් හරියටම මැද්ද එකක් වෙනවා. ඉරට සංඛ්‍යාවකදී මොකද වෙන්නේ? මැද්දට පද දෙකක් එනවා. එහෙම වුණොත් මොකද කරන්න ඕනේ? මේ දෙක එකතු කරලා දෙකට බෙදන්න ඕනේ. ඕකයි මධ්‍යස්ථය කියන කතාවේ දේව. හරිද කට්ටිය? ඔන්න දෙවෙනි කරුණ. ඔන්න දෙවෙනි කරුණ. ඔන්න දෙවෙනි නියෝජිතය. පළවෙනි නියෝජිතය තමයි මාතේ කියන නියෝජිතය. එක නිරූපකයක් තමයි ඒක. හැබැයි දෙවෙනි එක තමයි මධ්‍යස්ථය. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙලට ලිව්වට පස්සේ හරි මැද ඉන්න කෙනා. ඒක තමයි මධ්‍යස්ථය කියන්නේ. හරිද? ඔන්න දෙවෙනි කරුණ. ඔතනට වෙනකම් පැහැදිලිද? ඔන්න නිරූපකයන් දෙක. නිරූපකයන් දෙක පිළිබඳව. හරි. එතන වෙනකම් අපි දෙවෙනි තරුව ගමු බලන්න. දත්ත අර්ථකථන කොටස යටතේ දෙවෙනි තරුව ගන්න. ඒ අර්ථය ලියමු මෙන්න මෙහෙම. දෙවෙනි තරුව මෙන්න මේක ලියා ගන්න. මම මේ අන්ඩර්ලයින් කරන එක. දත්ත සංඛ්‍යාව ඔත්තේ වූ දත්ත සමූහයක දත්තයන්ගේ අගය ආරෝහණ පිළිවෙලට සැකසූ විට
හරි මැද ඇති දත්තයේ අගය දත්ත සමූහයේ මධ්‍යස්ථයේ ලෙස හැඳින්වේ. දත්ත සමූහයේ මධ්‍යස්ථයේ ලෙස හැඳින්වේ. මම අන්ඩර්ලයින් කරපු එක විතරක් ලියන්න. දත්ත සංඛ්‍යාව ඔත්තේ වූ දත්ත සමූහයක දත්තයන්ගේ අගය ආරෝහණ පිළිවෙලට සැකසූ විට හරි මැද ඇති දත්තයේ අගය දත්ත සමූහයේ මධ්‍යස්ථයේ ලෙස හැඳින්වේ. මධ්‍යස්ථයේ ලෙස හැඳින්වේ. ඔන්න අපේ දෙවෙනි තරුව. ඒක ලියමු. හරිද ලියලා ඉවරද? තාම ලියනවද? ශේවන් තාම ලියනවා නැති සමහරක් විට. හරි තුන්වෙනි තරුව හරිනේ. හොඳයි. තුන්වෙනි තරුව එහෙමනම් හරි තුන්වෙනි තරුව විදියට අපි දාගමු. මේ ඇවිල්ලා ඔත්තේ සමූහයක හරි මැද එකනේ. ඊළඟට අපි දාගමු. හරි. මෙන්න මේ කරුණ. දත්ත සමූහයක දත්ත සංඛ්‍යාව ඉරට්ට වන විට එහි මධ්‍යස්ථය වන්නේ දත්ත සමූහයේ අගයන් ආරෝහණ පිළිවෙලට ලියූ විට මැද ඇති දත්ත දෙකේ අගයන්ගේ එකතුවෙන් හරි අඩකි. අන්න ඒක දාගන්න තුන්වෙනි තරුණ විදියට. තුන්වෙනි තරුව විදියට. දත්ත සමූහයක දත්ත සංඛ්‍යාව ඉරට්ට වන විට එහි මධ්‍යස්ථය වන්නේ දත්ත සමූහයේ අගයන් ආරෝහණ පිළිවෙලට ලියූ විට මැද ඇති දත්ත දෙකේ අගයන්ගේ එකතුවෙන් හරි අඩකි. ඒ කියන්නේ මැද පද දෙක එකතු කරලා අපි මේ මෙතන කරා වගේ මැදට පද දෙකක් ආවොත් ඒ ජෝඩුව එකතු කරලා ඒ දෙන්නව දෙකට බෙදන්න තියෙන්නේ. එකතුව දෙකට බෙදන්න තියෙන්නේ. ඔන්න තුන්වෙනි තරුව. හොඳයි එනොජ. පේපර් එක කොහොමද වෙනුච කරේ? එතකොට ඔන්ලයින් ම කරාද නැත්නම් ගිහිල්ලා බාර දුන්නාද? ඒ කියන්නේ කෙටි ප්‍රශ්නද එහෙම නැත්නම් තිබ්බේ අර MCQ කරනවා වගේද කරන්න තිබ්බේ? නැත්නම් හදන ඒවාත් තිබ්බා. දෙකම තිබ්බා. හොඳයි. ගොඩක් හොඳයි. ඒතර අක්කත් උදව් කරන්නේ නැති නේ වෙනුජට කරන වෙලාවේ. එහෙමනේ. එහෙමත් උනත් දන්නේ. එහෙමනම් හොඳයි. යසුරිලාගේ ඉස්කෝලේත් මම හිතන්නේ තිබ්බා විභාගෙ. තාම නැහැ. හෙට පටන් ගන්න. හොඳයි. හරි. ඒතකොට වීඩියෝ එක ඔන් කරගෙන එක්සෑම් එක ලියන්න ඕනේ කට්ටිය. හොඳයි හොඳයි. දැන් අනිත් කට්ටියටත් දෙන්න පුළුවන් ඉතින්. නැත්තයි ඉතින් මෙහෙම ගියොත් එහෙම ඔයගොල්ලෝ ගෙදරටම නාකි වෙලා යාවි. විභාගත් මොකුත් නැතුව. එහෙමම ඉවර වෙලා. හරි. මාර ප්‍රශ්නයක් වෙන්නේ. හැමදාම නැත්තම් ෆෝන් එකක් දිහා බලාගෙන ලැප්ටොප් එකක් ඉස්සරහට වෙලා ඉන්න තමයි වෙන්නේ.
හරි ඒකත් ඉවරයිලු. හරි ඔන්න අපේ දෙවෙනි නියෝජිතයා. කවුද දැන් දෙවෙනි නියෝජිතයා? මධ්‍යස්ථය. දැන් පළවෙනියා කවුද? පළවෙනි නියෝජිතයා වුණේ මාතේ. දෙවෙනි එක්කෙනා මධ්‍යස්ථය. දැන් පටලව ගන්න එපා. හරි අර පන්තිය මොනිටර් වගේ අපිට ගන්න පුළුවන් වෙනත් කාරණයක් තමයි මේක. හරි අපිට ගන්න පුළුවන් තවත් කරුණක් තමයි මේ. හරි මාතේ මධ්‍යස්ථය වගේම ඔන්න අපේ තුන්වෙනි කරුණ. දැන් අපි තුන්වෙනි කරුණට යන්න හදන්නේ. දැන් පළවෙනි කරුණ දෙක හරි. මාතේ සහ මධ්‍යස්ථය කියන්නේ මොකක්ද කියන එක. දැන් අපි යමු බලන්න අපේ තුන්වෙනි නියෝජිතයා බලන්න. එයාට අපි කියනවා මධ්‍යනේ කියලා. එයාට අපි කියනවා මධ්‍යනේ කියලා. ඕගොල්ලෝ ගොඩක් විට මේ ගැන කතා කරලා තියෙනවා. ඕගොල්ලෝ මේ ගැන කතා කරලා තියෙන්නේ ගොඩක් විට. ඇයි දන්නවද? ඒකත් ඕගොල්ලෝ ගොඩක් විට කතා කරලා තියෙන එකක්. ඕගොල්ලෝ ගොඩක් විට කතා කරලා තියෙනවා මේ මධ්‍යනේ. ඕගොල්ලෝ දන්නේ නැහැ ඒ වුණාට. ඒකට අපි කියනවා වෙනත් නමක් සාමාන්‍ය කියලා. ඕගොල්ලෝ දැකලා ඇති සාමාන්‍ය කියලා. ඕගොල්ලන්ගේ report card එකේ අන්තිමට හම්බ වෙනවා වෙනියට ඉහළින්. සාමාන්‍ය දරුවාගේ සාමාන්‍ය කියලා තීරුවක්. දැන් බලන්නකො report card එකක් ළඟ තියෙනවා නම් හොයාගෙන. හරි ඒකට අපි කියනවා සාමාන්‍ය එහෙම නැත්නම් average කියලා. ටීචර් දැකලා තියෙනවද කවුරු හරි ඒක? සාමාන්‍ය එහෙම නැත්නම් average කියලා කියන්නේ අපි. ඒ කතාව අහලා නැද්ද කවුරුත්? අහලා තියෙනව නේද? අන්න ඒ සාමාන්‍යයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්න ඒ සාමාන්‍යයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? මධ්‍යනේ කියලා. ඒ සාමාන්‍ය අගයට තමයි අපි කියන්නේ මොකක් කියලාද? අන්න මධ්‍යනයක් කියලා. මේක තමයි මධ්‍යනේ කියන්නේ. ඒ කිව්වේ ටීචර් කොහොමද ඕගොල්ලන්ගේ report card එකේ ඒ average එක එහෙම නැත්නම් සාමාන්‍ය කියන එක හදන්නේ? ටීචර් කොහොමද ඒක හදන්නේ ඇත්තට? ටීචර් මොකද්ද මුලින්ම කරන්නේ? ඔව් ටීචර් ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝ විෂයන් 10ක් කරනවා කියලා. ටීචර් මුලින්ම මොකද කරන්නේ? විෂයන් 10ම ලකුණු ටික එකතු කරනවා. ඕගොල්ලෝ විෂයන් 10ටම ගත්ත ලකුණු ටික. දැන් හිතන්නකෝ විමුක්ති. විමුක්ති විෂයන් 10ටම අරගෙන තියෙනවා ලකුණු 500ක්. නිකමට අපි හිතමු. විෂයන් 10ටම විමුක්ති අරගෙන තියෙනවා ලකුණු 500ක්. එතකොට සාමාන්‍ය එහෙම නැත්නම් මධ්‍යනේ හොයන්න ටීචර් මොකද කරන්නේ? ඒ කරපු ලකුණු ප්‍රමාණය එයා විෂයන් 10ටම කරපු මුල් ලකුණු ගණන ඇවිල්ලා එයා කරපු විෂයන් ගානේ බෙදනවා. ඒ කියන්නේ විෂයන් 10ක් නේ කරන්නේ. එතකොට මේ විෂයන් 10ට වනේ ලකුණු 500 කරන් තියෙන්නේ. එහෙමනම් ටීචර් මොකද කරන්නේ? අර මුළු ලකුණු ප්‍රමාණය කරපු විෂයන් ගානෙන් බෙදනවා. ඒ කියන්නේ 10න් බෙදනවා. එතකොට 500 10න් බෙදුවොත් කීයද? අන්න ඒවි අපිට 50ක් කියන. අන්නේ 50 තමයි අපි කියන්නේ මොකක් කියලාද? මධ්‍යනේ කියන්නේ. ඉතින් ළමයි ඇත්තට මේ මධ්‍යනේ කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් එක දත්තයක. සාමාන්‍යයෙන් එක දත්තයක ප්‍රමාණය, එක දත්තයක වටිනාකම කොච්චරක්ද කියන එක තමයි ළමයි ඇත්තටම මධ්‍යනේ කියන්නේ. සාමාන්‍යයෙන් එක් දත්තයක වටිනාකම කොච්චරක්ද? අන්න ඒක තමයි අපි කියන්නේ මොකක් කියලාද? මධ්‍යනේ කියන්නේ. එහෙනම් මධ්‍යනේ සොයන්න මොකක්ද කරන්න ඕනේ? අපි කරලා තියෙන සම්පූර්ණ දත්ත සියල්ලේ එකතුව ගන්න. අපි ගාව තියෙන දත්ත සියල්ලේ එකතුව ගන්න. එකතුව අරගෙන මොකද කරන්නේ? ඒ අදාළ දත්ත ගණනින් ඒක මොකද කරන්න ඕනේ? බෙදන්න ඕනේ. සාමාන්‍යයෙන් කියන්නේ ඇත්තටම මධ්‍යනේ කියන්නේ මොකක්ද කියලා කිව්වොත් සාමාන්‍යයෙන් එක් දත්තයක වටිනාකම. එක් දත්තයක වටිනාකම කොච්චරක්ද කියන එක තමයි ඇත්තටම අපි කියන්නේ මොකක් කියලාද? හරි සාමාන්‍යයක් එහෙම නැත්නම් මධ්‍යනයක් කියලා. එක දත්තයක වටිනාකම. ඒක වචන. එක් දත්තයක වටිනාකම කොච්චරද? සරලව කිව්වොත් මධ්‍යනේ තුලින් ලැබෙන්නේ අන්න ඒක. දැන් එතකොට විමුක්තියට 50ක් වෙනවනේ සාමාන්‍ය. එහෙම නැත්නම් මධ්‍යනේ. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් එක විෂයකට ලකුණු කීයක් වගේ අරන් තියනවයි කියන එකද? ලකුණු 50ක් වගේ අරන් තියනවයි කියන්නේ. එක විෂයකට සාමාන්‍යයෙන් එයා ලකුණු 50ක් විතර අරගෙන තියෙනවා. ලකුණු 50ක් විතර අරගෙන තියෙනවා. ඒක තමයි ඇත්තටම සාමාන්‍ය කියලා කියන්නේ. එහෙම නැත්නම් මධ්‍යනේ කියලා කියන්නේ. හරිද? පොඩ්ඩක් අපි හතරවෙනි තරුව දාගමු මෙන්න මේ විදියට. හතරවෙනි තරුව මොකක්ද මධ්‍යනේ කියන්නේ කියන එක? දත්ත සමූහයක හතරවෙනි තරුව දත්ත සමූහයක සියලුම දත්තයන්ගේ අගයන්ගේ එකතුව දත්ත සංඛ්‍යාවෙන් බෙදූ විට ලැබෙන අගය එම දත්ත සමූහයේ මධ්‍යනය වේ. හරි. ඊට පස්සේ වෙන්න මේ මධ්‍යනය හොයන සූත්‍රය කොටු කරගන්න. මධ්‍යනය සමානයි සියලු දත්තවල එකතුව බෙදීම දත්ත සංඛ්‍යාව කියන්නේ.
අන්න ඒක කොටු කරගන්න. අන්න ඒක කොටු කරගන්න. හරි ඒකත් ලියා ගමු. එතකොට වැඩේ අවසන්. දත්ත සමූහයක අගයන්ගේ උපරිම අගය හා අවම අගයන් අතර වෙනස උපරිම අගය සහ අවම අගයන් අතර වෙනස උපරිම අගය සහ අවම අගයන් අතර වෙනස පරාසය ලෙස හඳුන්වනවා. එම දත්ත සමූහයේ පරාසය ලෙස හඳුන්වනවා. හරි ඒ කතාවත් ඉවරයි මම හිතන්නේ එහෙනම්. හරි අපි යමු බලන්න එහෙමනම් අවසාන කොටසට. මොකක්ද දැන් අපි දැනට කතා කරමින් ආවේ නිරූපකයන් තුන පිළිබඳවත් ඒත් එක්කම දත්ත සමූහයක මොකක්ද පරාසය කියන්නේ කියන එක. හරිද? මාතේ මධ්‍යස්ථේ මධ්‍යනේ කියන්නේ මොකක්ද කියන එක. ඒත් එක්කම දත්වල පරාසය කියන්නේ මොකක්ද කියන එක. හරි හැබැයි මොන වැඩේ කරන්නත් ප්‍රථමයෙන් අපි දත්ත සමූහය ආරෝහණ පටිපාටියට හරි ගස්සලා ඉන්න ඕනේ. ආරෝහණ පටිපාටියට හරි ගස්සලා ඉන්න ඕනේ. ඒක තමයි පළවෙනිම වැඩේ. හරි. අපි යමු 27.3 පළවෙනි ගැටලුවේ රෝමාංක 1ට. මුලින්ම අපි යමු රෝමාංක 1ට. හරි. ටග්ගාල ගාන ලියා ගන්නකෝ. අච්චුපොත් නැති කට්ටිය පුළුවන් දැන් මේකෙම බලන්න. අච්චුපොත් අරගත්ත කට්ටියක් හිටියා කිව්වා. ඒගොල්ලන්ට පුළුවන් මේකෙම බලන්න. හරි. පළවෙනි එක රෝමාංක 1 විතරක් කරන්නකෝ ඉස්සෙල්ලාම රෝමාංක 1 විතරක්. ටක් ගාලා. රෝමාංක 1 විතරක් කරන්නකෝ. මොන දේ කරන්නත් කලින් මම කිව්ව මොකක් කරගන්න ඕනේද? ආරෝහණ පටිපාටියට ලියමු. ඔන්න මම පළවෙනි එක ආරෝහණ පටිපාටියට ලියන්න උදව් කරන්න. මොකක්ද එහෙමනම් පොඩිම එක. ඔයගොල්ලෝ හිතන විදියට. මේ දත්ත වලින් තියෙන පොඩිම අගය ඇවිල්ලා මට පේන්නේ 5. එහෙම නේද? පොඩිම අගය 5. එහෙනම් පළවෙනි තොරතුර ඔන්න මම ආරෝහණ පටිපාටියට ලිව්වා 5. හරි. ඊළඟට 6. ඊළඟට මට පේන විදියට 7. ඊළඟට ඉස්සරහින් 8 ඒවා තියෙනවා 1යි 2යි 3යි 8 ඒවා 3ක් තියෙනවා. උන 8 ඒවා 3යි. තව 9 තියෙනවා. එකක්. ආපහු 10 තියෙනවා 1යි 2යි. 10 ඒවා 2ක් තියෙනවා. ආපහු සැරයක් 11 නෑ 12 ඒවා 2ක් තියෙනවා. ඔන්න අපි ආරෝහණ පිළිවෙලට ලියාගත්තා. හරි නේද? ඔන්න පළවෙනි කරුණ හරි. දැන් එතකොට අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ මොකක්ද? හරි. ඕක ආරෝහණ පටිපාටියට ලියාගත්ත වැඩේ හරි. ඊට පස්සේ මොකක්ද අපිට කරගන්න තියෙන්නේ? අපි බලමු ඊට පස්සේ එහෙමනම් ඔය කියන කරුණු ටික හොයාගන්න. මොකක්ද කරුණු ටික?
පරාසය හොයන්න ඕන. මාතේ හොයන්න ඕන. මධ්‍යස්ථය හොයන්න ඕන. මධ්‍යනේ හොයන්න ඕන. ඉස්සලාම අපි පරාසය බලමු. try එකක් දෙන්න මුලින්ම පරාසය හොයාගන්න. එහෙනම් පරාසය කියන්නේ උපරිමගයයි අවමගයයි අතර වෙනස. උපරිමයේ 12යි අවමයේ 5යි. එහෙනම් 12න් 5 කඩු කරොත් ඒවි 7ක්. හරිනේ. ඔන්න පරාසය උපරිමගයයි අවමගයයි අතර වෙනස. ඔන්න පරාසය හොයාගත්තා. 7යි. ඒ විදිහට බලන්න මාධ්‍ය ඊළඟට මධ්‍යස්ථය ඊළඟට මධ්‍යනේ. මාතේ ඇවිල්ලා ඉතින් වැඩිම වාරයක් ලියවි ඇති පදේ. එහෙනම් හිතන්න මාතේ කියන්නේ මොකක්ද? කවුද මාතේ වෙන්නේ කියලා. කවුද එමනම් මාතේ වෙන්නේ? ඔව් මාතේ වෙන්නේ කවුද? වැඩිම වාරයක් ලියවි ඇති එක්කෙනා. 8නේ. 3 වතාවක්ම ලියවිලා තියෙන්නේ 8. එහෙනම් මාතේ ඇවිල්ලා 8. දැන් ඕනේ ඊළඟට මධ්‍යස්ථය බලන්න. කොහොමද අපි මධ්‍යස්ථය හොයාගන්නේ? මධ්‍යස්ථය කියන්නේ මැද්දේ ඉන්න කෙනා නේද? මැද්දේ ඉන්න කෙනා තමයි මධ්‍යස්ථය වෙන්නේ. කවුද අනේ එතකොට මධ්‍යස්ථය? අපි අර විදිහටම කපාගෙන ගිහලා බලමු. මේ පැත්තෙන් 1යි, මේ පැත්තෙන් 1යි. 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 හරි මැද්දේ එක්කෙනෙක් ඉතුරු වෙනවා. 8නේ. ඔව් මධ්‍යස්ථ තොරතුරු වෙන්නෙත් එහෙමනම් 8. ඔන්න අපි පරාසය හෙව්වා, ඔන්න අපි මාතේ හෙව්වා, ඊළඟට ඔන්න අපි මධ්‍යස්ථයත් හෙව්වා. අවසාන කතාව තමයි ටිකක් කරදරකාරී කතාව. කොහොමද මධ්‍යන්නේ හොයන්නේ කියන එක. කොහොමද මධ්‍යන්නේ කරන්නේ කරන්නේ. එහෙනම් මේ දත්ත සියල්ල එකතුව ගන්න වෙනවා. එහෙනම් ඔක්කොම ටික පෙළට ලියලා එකතු කරගමු. 5යි 6යි 7යි 8 ඒවා 2යි 3ක් ඉන්නවා. 10 ඒවා 2යි 12 ඒවා 2යි. එහෙනම් මේ මුළු එකතුව බෙදන්න ඕනේ තියෙන දත්ත ගණනින්. දත්ත තියෙන්නේ 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි. 11න් බෙදන්න ඕනේ. මට පොඩ්ඩක් දත්තවල එකතුව කියන්නකෝ කීයද ආවේ කියලා. දත්තවල එකතුව කීයක් ආවද? එක එක උත්තර ඇවිල්ලා අපේ කට්ටියට 91ලු 97ලු 95ලු. හරි බලමු 5යි 11යි 18යි 26යි 34යි 42යි 52යි 62යි 64යි 74යි 86යි 96යි 11යි 18යි 26යි 34යි 42යි 52යි 62යි 64යි 72යි 95. මගේ අතින් දත්තයක් මිස් වුණාද? 5යි 6යි 7යි 8යි 8 3යි මෙතන 9 එක නෑනේ. 9 තොරතුරු එන්න ඕනේ. මෙතනට තව 9ක් එකතු වෙනවා. එතකොට 95යි. එහෙම නේද ළමයි? එකතු 95ක් වෙනවා. ඒ 95 බෙදන්න ඕනේ තියෙන දත්ත ගන්න 11. එහෙනම් දැන් 95 පහෙන් බෙදමු බලන්න. 11න් 8යි 88යි ඉතිරි 15න් 8ක් ගියොත් 7යි 70ට 6යි 66යි 40ට 3යි 8යි 0.6යි 3. දශම ස්ථාන දෙකක් වෙනකම් බෙදුවොත් එන්නේ ඔන්න ඔය උත්තරේ. සමහර කට්ටිය 96 එකතුව ගාව නම් එකතුව වැරදුනා. එකතුව වැරදුනොත් ඔක්කොම ටික වැරදෙනවා. බලන්න තත්ත්වය මොකද කියලා හරිද කියලා. ඒක හරි.
එතනින් පස්සේ අපේ කට්ටිය හරිනේ. හරි. ඊළඟට ගන්නකෝ ඕගොල්ලෝ රෝමාංක 5. ඕගොල්ලෝ ගන්න ඊළඟ ප්‍රශ්නේ විදියට රෝමාංක 5. මෙන්න මේ ප්‍රශ්නේ ගන්න. රෝමාංක 5. අග්ගාලා ඒක කරමු බලන්න. මේක වැරදි අඩුපාඩු තියෙනවා නම් ඉස්සෙල්ලා ඒවා හරි ගස්සන් ඉන්න. ඊට පස්සේ පළවෙනි ගානේ රෝමාංක 5 හදන්න. රෝමාංක 5. රෝමාංක 5. දැන් පැහැදිලි කරගෙන ආවේ පරාසය කියන්නේ මොකක්ද? මාත්‍රයක් කියන්නේ කොහොමද? මොකක්ද? මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? මධ්‍යනේ කියන්නේ මොකක්ද? ඒක හොයන විදිහ තමයි මම මේ පළවෙනි ගාන ඇසුරෙන් පැහැදිලි කරේ ඔයගලන්ට. අන්න ඒක තමයි විශේෂත්වය මම ওই ගාන දෙන්න හේතුව. ඕකට මාත්‍රයක් නැහැ. වැඩිම වාරයක් ලියවිච්ච කෙනෙක් නැහැ. ඒ නිසා එතන පිළිතුර දාන්න මාත්‍රයක් නොමැත කියලා. එතන දාන්න මාත්‍රයක් නොමැත කියලා. එතන දාන්න මාත්‍රයක් නොමැත කියලා. හොඳයි. අපි බලමු විමුක්ති කියන උත්තරේද හරි කියලා. හරි. රෝමාංක 5ට අදාළව මාතේ නැහැ. පරාසය ගන්න පුළුවන්. හැබැයි ඔකටම ගනින් ආරෝහණ පටිපාටි ලියන්න බෑ. අඩුම තොරතුර 8.3. 8.3. ඊළඟ තොරතුර 12.5. 12.5. හරි. තුන්වෙනි තොරතුර 23.6. 23.6. ඊළඟ එක 32.4. 32.4. ඔන්න අපේ තොරතුරු 7. හරිද? ඒ අනුව පරාසය ගත්තොත් කලින් වගේමයි පරාසය ගත්තොත් උපරිමාගයෙන් අවමගිය අඩු කරමු. ඒතර උපරිමාගය වෙන්නේ 32.4. ඔය කියන 32.4න් අපි අඩු කරන්න ඕනේ 8.3ක්. එහෙනම් දශම තිත කෙලින් දශම තිත තියලා අඩු කරොත් අපිට ඒවි 24.1ක්. මං හරිනේ 24.1. පැහැදිලිනේ කට්ටියට? උපරිමාගයෙන් අවමගිය අඩු කරා. ඒක අවුලක් නැහැ. ඊළඟට මාතය නැත. මධ්‍යස්ථය ගන්න පුළුවන්. මොකද්ද මධ්‍යස්ථය ගන්න කරන්න ඕනේ එහෙමනම්?
දෙපැත්තෙම අපි කපාගෙන යමු. එහෙනම් මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි කැපුවොත් කවුරුත් නැතුව යනවා. එහෙනම් එහෙම කළා හරියන්නේ නැහැ. එහෙනම් මොකද වෙන්න ඕන? මේ ජෝඩුව එකතු කරලා හරි. මොකක්ද එහෙමනම් කරන්න වෙන්නේ? මේ දෙන්නව එකතු කරලා ඒක දෙකට බෙදන්න වෙනවා. එහෙනම් මධ්‍යස්ථය වෙන්නේ හරි මධ්‍යස්ථය එහෙමනම් වෙන්නේ මොකක්ද? 12.5යි 12.5යි ඒත් එක්කම 23.6යි එකතු කරලා 23.6යි එකතු කරලා ඒක දෙකට බෙදමු. එහෙනම් මේ දෙක එකතු කරොත් අපිට ඒවි 23යි 35යි 36.1ක් 36.1 බෙදන්න ඕනේ දෙකෙන්. එහෙම නේද? මම හරි නේද? ඒ අනුව එනවා 18.05 කියලා. හරි. හරි බලන්න 18යි 18.05 කියලා. 18.05 කියලා. හරිද මගේ උත්තරේ? 36.1 බෙදන්න ඕනේ 36.1 බෙදන්න ඕනේ දෙකෙන්. දශම තිත කෙලින් දශම තිත තියලා. හරි. ඔන්න කාරණේ. ඔන්න කරන්න ඕන විදිය. එහෙනම් මේකට මාතයක් නොමැත මධ්‍යස්ථය වෙන්නේ 18.05. පරාසය වෙන්නේ 24.1 උපරිමයෙන් අවමගිය අඩු කරා. දැන් මධ්‍යනය වෙන වැඩි. එහෙනම් මධ්‍යනය වෙන නම් මේ සියල්ල එකතු වෙන්න ඕනේ ඔක්කොම ටික. ඒක තමයි එවනම් මධ්‍යන්නේ වෙන්නේ. එහෙනම් මේ ටික එකතු කරොත් 8.3යි ඒත් එක්කම 12.5යි 23.6යි ඊට පස්සේ 32.4යි. ඔය ඔක්කොම ටික එකතු කරලා බෙදන්න ඕනේ කීයද? 4යි. ඔය ඔක්කොම ටික බෙදන්න ඕනේ 4යි. එකතුව ගත්තොත් කීයක් එයිද? 20යි 43යි 45යි 20යි 43යි 45යි 75යි 76යි 76.8යි. ඒක බෙදන්න ඕනේ ළමයි අපි 4ෙන්. දත්ත 4යිනේ තියෙන්නේ. ඔක්කොම දත්ත 4යිනේ දශම තිත කෙලින් දශම තිත තියලා බෙදුවොත් 7ට 1යි 36ට 9යි 19.2යි 19.2යි. ඔව්ද බලන්න උත්තරේ. අඩුපාඩුවක් ඇත්නම් මේක හරි ගස්ස ගන්න අඩුපාඩුවක් වෙලා නම් ඔන්න පිළිතුර. පරාසය 24.1යි හරිද? මධ්‍යස්ථය කියන්නේ මැද පද දෙකක් ඉතුරු වෙච්ච හින්දා දෙකට එකතු කරලා දෙකට බෙදුවා. ඊළඟට මධ්‍යනය කියන්නේ දත්ත සියල්ලේ එකතුව තියෙන දත්ත ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ ලැබෙන අගය. හරි. එතනින් පස්සේ කට්ටිය අපි යමු ප්‍රශ්න අංක 2ට. ප්‍රශ්න අංක 2 ගිනි පෙට්ටි පිළිබඳ ගැටලු. ඉවර කට්ටිය ගිනි පෙට්ටු ඒ කතාවට යන්න ඔක්කොම කලින් ආරෝහණ පටිපාටියට හරි ගස්සන් ඉන්න. හරි. ඒක අමතක කරන්න එපා. ඉවර වුණ කට්ටිය කරන්න ටක් ගාලා ප්‍රශ්න අංක 2. අඩුපාඩු තියෙන කට්ටිය අඩුපාඩු ටික ඉස්සෙල්ලා හරි ගස්සන් ඉන්න. හරි. මුලින්ම එහෙමනම් ආරෝහණ පටිපාටියට ඔබ දක්වගමු. ඒකනේ හොඳ විදිය. එහෙනම් මේක ආරෝහණ පටිපාටියට ලියුවොත් පොඩිම තොරතුර වෙන්නේ මොකක්ද මේකේ තියෙන? 40 ඔව් එහෙනම් පොඩිම තොරතුර ඇවිල්ලා මොකද ඔයගොල්ලෝ හිතන්නේ? පොඩිම තොරතුර 47
එහෙමනේ. ඔව් 47. ඊළඟට එහෙමනම් 48 නෑ 47 දෙකක් තියෙනවා. 48 ඒවා එකයි. හරි 49 තොරතුරු 1යි 2යි 3යි. 49 ඒවා 3යි. 50 තොරතුරු 3යි. 50 ඒවා 1යි 2යි 3යි. අන්තිමටම 51. ඔන්න එහෙනම් තොරතුරු ටික. ගිනි පෙට්ටි 10ක තියෙනවා. හරි. පවන් කියන කතාව හරි. එහෙනම් ඔන්න ආරෝහණ පටිපාටිය ලියුවා. ඒ අනුව පළවෙනි ප්‍රශ්නේ මාතය. මොකද ඔයගොල්ලෝ හිතන්නේ? මාතය වෙන්නේ මොකද්ද? වැඩිම වාර ගානක් ලියවි ඇති පදේ කියන එකනේ. එහෙනම් අපිට දෙකක් තියෙනවානේ. බහුමත අවස්ථාවක්. 49 වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් 50 වෙන්නත් පුළුවන්. මොකද 49 තොරතුරු 3ක් තියෙනවා 50 තොරතුරු 3ක් තියෙනවා. බහුමාත අවස්ථාවකට යන්න වෙනවා. මධ්‍යස්ථය කියන්නේ මොකද? ආරෝහණ පටිපාටියට ලිව්වට පස්සේ මැද පිහිටන එක්කෙනා. හරි. එහෙනම් මැද පිහිටන එක්කෙනා දෙපැත්තෙන්ම අපි කපාගෙන යමු. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මේ පැත්තෙන් එකයි, මේ පැත්තෙන් එකයි. මැද්දට ඔන්න ළමයි පද දෙකක් ඉතුරු වෙනවා. එහෙනම් 49 49 එකතු කරලා දෙකට බෙදමු. 49 49 එකතු කරලා දෙකට බෙදමු. ඒ කියන්නේ ඉතින් කොහොමද 49ම තමයි. එහෙම නේද බලන්න. ඔයගොල්ලෝ කිව්ව කතාව හරිද බලන්න. ඔව්. මධ්‍යනේ හොයන්න නම් හරි මධ්‍යනේ හොයන්න නම් දත්ත සියල්ල දැන් අපි බලන්න ඕනේ. එකතු කරලා දත්ත සියල්ල එකතුව කීයක් ආවද? මට කියන්නකෝ මධ්‍යනේ හොයන්න විදිය. දත්ත සියල්ල එකතුව 490ක් එනවා. එහෙනම් මේ දත්ත සියල්ල එකතුව ආවට පස්සේ දත්ත ප්‍රමාණය 10න් බෙදුවොත් 49යි. එහෙනම් මාතය මධ්‍යස්ථය මධ්‍යනේ තුනටම 49 ඇවිල්ලා තියෙනවා. එහෙමනේ. අවසානයේ එක් එක් අගයෙන් දැක්වෙන දේ විස්තර කරන්න. එතකොට අපිට එක් එක් අගයෙන් දැක්වෙන දේවල් වෙන වෙනම විස්තර කරන්න පුළුවන්. මාතය කියන්නේ මොකක්ද? වැඩිම වාරයක් පෙට්ටියක තිබූ ගිනිකූරු ගණන 49 හෝ 49 හා 50. හරි වැඩිම වාර ගණනක් පෙට්ටියක ඇති ගිනිකූරු ගණන වෙන්නේ 49 හා 50. ඒ දෙකම ගන්න පුළුවන්. මධ්‍යස්ථය කියන්නේ ආරෝහණ පටිපාටියට සැකසුවාම මැද පිහිටන අගය. ඒක තමයි මධ්‍යස්ථය වෙන්නේ. ආරෝහණ පටිපාටියට සැකසුම් විට මැද පිහිටන අගය ඒක තමයි මධ්‍යස්ථය වෙන්නේ. මේ ගානේ හැටියට ආරෝහණ පටිපාටියට ගිනිකූරු ප්‍රමාණය සැකසුවාම මැද පිහිටන ගිනිකූරු ප්‍රමාණය. නෑ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මාතේ යන්නේ දැක්වෙන දේ විස්තර කරන්න. එහෙනම් වැඩිම වාර ගණනක් ලියවී ඇති ප්‍රමාණය මාතය. ඒකයි මම කිව්වේ 49 හෝ 50 කියලා. මධ්‍යස්ථය කියන්නේ ආරෝහණ පටිපාටියට ලියුවාම මැද පිහිටනාගේ. මධ්‍යනේ කියන්නේ මොකක්ද? දත්ත සියල්ලේ මුළු ප්‍රමාණය මුළු වගේ දත්ත ප්‍රමාණයෙන් බෙදුවෙන. එහෙම නැත්තම් කියන්න පුළුවන් මෙහෙමත් කෙටියෙන් සාමාන්‍යයෙන් එක ගිනි පෙට්ටියක අඩංගු වන ගිනි කූරු ගණන එහෙම කිව්වත් වැරදි නෑ. ඇයි මුළු ගිනි කූරු ප්‍රමාණය තියෙන ගිනි පෙට්ටි ගානෙන් බෙදුවාම එන්නේ එක පෙට්ටියක තියෙන ගිනි කූරු ගාන කොච්චරක්ද කියන එක. එක ගිනි පෙට්ටියක තියෙන ගිනි කූරු ගාන කොච්චරක්ද කියන එක. ඒක තමයි ළමයි ඔතනදී අදහස් කරන
මොකක්ද මධ්‍යනේ කියන්නේ? ඒක හරිනේ. හරි. තුන්වෙනි ගානට යමු ඊට පස්සේ. ප්‍රශ්නාංක 3 මුකුත් හොයන්න නැහැ මධ්‍යනේ විතරයි හොයන්න තියෙන්නේ. තුන්වෙනි ගානට යමු. හරි. තුන්වෙනි ගානට යමු එහෙනම්. ඒක අපිට මධ්‍යනේ විතරයි හොයන්න තියෙන්නේ හොඳේ. ඒතර දත්ත සියල්ල එකතුව තියෙන දත්ත ගානෙන් බෙදන්න. හරි දෙවෙනි. ඒකම තමයි මාත් කරේ. මොකද කියන්නේ ප්‍රශ්නාංක 3ට අදාළව ඔයගලන්ගේ අදහස කීය දෙන්නේ ප්‍රශ්නාංක 3ට අදාළව. ඔක්කොම ටික එකතු කරාම කීයක් ආවද කියන්නේ විමුක්ති බලන්න. 26 27 28 ඔක්කොම ටික එකතු කරන්න ඕනේ. විමුක්ති මොකක්ද ආපු උත්තරේ? විමුක්ති විතරයි ඉවර වෙලා තියෙන්නේ. ඔව්. නෑ. ඒක නෙවෙයි. ඒ දත්ත තුලින් කියවන එකයි ලියන්න ඕනේ. හොඳයි. ගොඩක් කට්ටියගේ උත්තරේ කියන්නේ 257 කියලා. හවුද? එකතුව විතරයි මට අවසාන උත්තරය වෙන්නේ මට එකතුව කියන්නේ. ඔය ටික එකතු කරාම ඉන්න 26 27 28 32 ඔය ටික එකතු කරාම කීයද ආවේ? 257. එහෙනම් මේ 257 අපි බෙදන්න ඕනේ දත්ත 9ක් තියෙනවනේ. 9. එහෙමනම් දෙකට නෑ 25ට 9 වරක් 2යි 18යි 77ට 9 වරක් 8 72යි 5ක් ඉතිරි. හරිද? 50ට 9 කොටව 9 වරක් 5. ආපහු 5 ඔන්න ඔය විදිහට දිගටම 5යි කියලා යනවා. දශම ස්ථාන දෙකකට නැවතුවොත් 28.5යි කියලා දෙන්නත් කමක් නැහැ. හරිනේ? ඔන්න ඒකට අදාළ පිළිතුර. හරි. ඉවර වුණ අය අඩුපාඩු තියෙන අනිත් කට්ටිය හදාගන්න ඉවරුණු කට්ටිය ප්‍රශ්නාංක 4 කරන්න පටන් ගන්න. ප්‍රශ්නාංක 4. හරි. ඒක වුණත් නෑ. රෝසනෙන්තු එහෙම කරාට ගැටලුවක් නෑ.
හරිද වැඩි ප්‍රශ්න අංක 4ක් ප්‍රශ්න අංක 4ක් ගොඩක් කට්ටිය ඉවරයි වගේ මට පේන්නේ ප්‍රශ්න අංක 4 මේකෙත් ඉතින් ආරෝහණ පටිපාටියේ ඉස්සලා හරි ගස්ස ගන්න වෙනවානේ නැත්තම් වැඩේ කරගන්න අමාරුයි මේක ගත්තොත් අඩුම තොරතුර මට පේන්නේ 12 ඊළඟට 13 නෑ 14 ඉන්නවා අපව 15 ඉන්නවා 16 තොරතුරු දෙකක් තියෙනවා ආපහු 17 තොරතුරු එකයි 18 නෑ අනේ කියලා ඊළඟට 20 එක 3 4යි 8 හරි එහෙනම් මුලින්ම මාතය මොකද ඔයගලන්ගේ අදහස මොකද්ද මාතය මොකද්ද අදහස වැඩිම වාරයක් ඒ වෙලා තියෙන දේ ඔව් කිලෝග්‍රෑම් 16 කිලෝග්‍රෑම් 16 ඊළඟට මධ්‍යස්ථය කියන්නේ මැද එන වටේටම කපාගෙන ගිහිල්ලා බලමු කවුද මැද්ද ඉතිරි වෙන්නේ කියලා නේද එහෙනම් මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි මේ පැත්තෙන් එකයි මෙහෙන් එකයි මෙන්න මේ පැත්තෙන් එකයි එහෙනම් මැද ඉතුරු වෙන්නේ 16 දෙක එහෙනම් 16 දෙක එකතු කරා දෙකට බෙදුවා ඒ කියන්නේ 16 මධ්‍යස්ථය වෙන්නේ 16 මාතේ වෙන්නේ වැඩි වාර ගණනක් ලිය වෙන දේ 16 ඒත් එක්කම මධ්‍යස්ථය වෙන්නේ මොකද්ද 16ම තමයි දී ඇති දත් වලට අනුව මේ වයසේ දරුවෙකුගේ මධ්‍යමය මට කියන්නකෝ පොඩ්ඩක් ඔයගලන්ට ආපු එකතුව කීයදාද කියලා 128ක් කියලායි කියන්නේ. ඔව් 128ක්. ඉතින් 12යි 14යි 15යි 16යි 16යි 17යි 18යි 20යි. දත් ඔක්කොම ටික බලන්නේ මේ දත් ඔක්කොගෙම එකතුවනේ බලන්න ඕනේ. දත් ඔක්කොගෙම එකතුව කීයද ඇවිල්ලා 128යි. එහෙමනම් මේ 128 තමයි බෙදන්න ඕනේ දත් කීයක් තියෙන්නේ 8යි. හරි. දරුවන් 8 දෙනෙක්නේ. ඒ අනුවක බෙදුවොත් 12ට 1යි 48ට 6 වරක් 8. උත්තරේ ඒකට එන්නේ කිලෝග්‍රෑම් 16. ඒකට එන්නේ ළමයි කිලෝග්‍රෑම් 16. ඔව්ද බලන්න ඒකට එන්නේ කිලෝග්‍රෑම් 16. කිලෝග්‍රෑම් 16. උත්තර තුනම එකයි. මාතයක් 16යි මධ්‍යස්ථයක් 16යි. හරි. හොඳයි. ඊළඟ ප්‍රශ්නෙට අපි යමු බලන්න පස්වෙනි කාරණේ. පස්වෙනි ප්‍රශ්නේ. අඩුපාඩු නැත්තම් පස්වෙනි ගානට යන්න අඩුපාඩු තියෙනවා නම් ඉස්සෙල්ලා ඒ අඩුපාඩු ටික හරි ගස්සන් ඉන්න. වගු අඳින්න අවශ්‍ය නැහැ. වගු අඳින්න අවශ්‍ය නැහැ. පස්වෙනි කාරණේ. මේ දීලා තියෙන්නේ A හා B නම් ක්‍රිකට් කණ්ඩායම් දෙකක පිතිකරුවන් 11 දෙනා අනුපිළිවෙලින් ලබාගත් ලකුණු. A කියන කණ්ඩායමේ 1 2 3 4 5 කියලා 11ක් ඉන්නවා. B කියන කණ්ඩායමේ පිතිකරුවෝ 11 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ලබාගත් ලකුණු ප්‍රමාණය තමයි දීලා තියෙන්නේ. හරි ප්‍රශ්නේ අපිට කොටස් දෙකකට කඩන්න වෙනවා එතකොට. A කණ්ඩායමේ වෙනම B කණ්ඩායමේ වෙනම. ඒ විදියට. Alright, දැන් ගොඩක් පැටි ඉවරයි.
මම යන්නම් බලන්න මුලින්ම මොකක්ද ඒ කියන කණ්ඩායමේ ප්‍රතිකරුවෙකු ලබාගත් ලකුණු වල මතනේ බලන්න. හරි මුලින්ම අවමගේ ඒ කණ්ඩායමේ අවමගේ ඒ කණ්ඩායමේ අවමගේ වෙන්නේ බිඳුව. එහෙම නේද බලන්න. ඒ කණ්ඩායමේ අවමගේ වෙන්නේ බිඳුව. උපරිමගේ වෙන්නේ ඒ කණ්ඩායම ඇතුලේ තියෙන 58. ඔව් උපරිමගේ වෙන්නේ මොනවාද 58. මෙන්න උපරිමගේ. එහෙනම් පරාසය වෙන්නේ 58 අඩු කිරීම බිඳුව. ඒ කියන්නේ 58ම තමයි. පරාසය වෙන්නේ එහෙනම් ඒ 58යි. හරිද? මධ්‍යනේ ගන්න නම් ඉස්සෙල්ලා අපි හොයාගන්න ඕනේ දත්වල එකතුව. පොඩ්ඩක් මට කියන්න දත්වල එකතුව කීයදාද කියලා. ඔව් දත්වල එකතුව කීයක් ආවද? එකතුව 232යි. හොඳයි. ඒක බෙදන්න ඕනේ දත්ත කීයක් තිබ්බද? ඔක්කොම 11යිනේ. එහෙනම් ඕක 11න් බෙදුවොත් 2යි 2යි. හරියට බෙදෙනවා. නෑ 232 නේ. හරි හරි. පොඩ්ඩක් ඉන්න ඒක බෙදෙන්නේ නැහැ. හරියට බෙදෙන්නේ නැහැ. ඇයි 23ට 11ව 2යි 12ට 1යි. එහෙනම් 21යි දශම අපිට එන්නේ 21යි දශම ඉතුරු වෙනවා කීයක්ද? 23ට 2 12යි 10ට නෑ බිඳුවයි 100ට 9යි. ඔව් 21.09 දශම ස්ථාන දෙකක් දක්වා විතුවා. ඊළඟට අපෙන් අහනවා මධ්‍යස්ථය. ඉතින් මධ්‍යස්ථය කියන්නේ මොකක්ද? මැදාගේ. එහෙනම් ඔක ආරෝහණ පිළිවෙලට ඔයගොල්ලෝ ලියන්නේ නැති. මට උත්තරේ කියන්න බලන්න. මධ්‍යස්ථය ඔව් මධ්‍යස්ථය ආරෝහණ පිළිවෙලට ලිව්වොත් බිඳුව මුලින්ම හරිද? ඊළඟට 3 ඒ විදිහට ආරෝහණ පිළිවෙලට ලියලා උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. ඔෂාරා කියන්නේ වෙන උත්තරයක්. ඔෂාරා මං හිතන්නේ අරගෙන තියෙන්නේ ආරෝහණ පිළිවෙලට ලියන්නේ නැතුව වෙන්නේ. ඒ නිසා තමයි ඔෂාරට එහෙම උත්තරයක් ඇවිල්ලා තියෙන්නේ. ඒක වැරදි. උත්තරය ඇවිල්ලා මොකක්ද? 16. ඔෂාරා ලියලා නැතුව ඇති ඔක ආරෝහණ පිළිවෙලට. කෙලින්ම බලලා දාන්න නැති. එහෙම දාලා නම් වැරදි. හරි මොන දේ කරන්නත් කලින් මං කිව්වේ ඉස්සෙල්ලා මේකයි මොකක් කරගන්නත් කලින් අපි ගන්න ඕනේ මොකක්ද අපේ හරි මොකක්ද ආරෝහණ පටිපාටිය හදා ගන්න ඕනේ. ආරෝහණ පටිපාටිය හැදුවට විතරයි පස්සේ තමයි මධ්‍යස්ථය ගන්න පුළුවන්. ඔයගොල්ලෝ ඔහොමම තියලා ගත්තොත් එන්නේ නැහැ. එලිත් ඒක වැරදි. හරි මැදාගයක් එනවා එතකොට. දශමගයන් එන්න බෑ. මොකද පද 11යි. පද 11 ලියලා ආරෝහණ පිළිවෙලට ලිව්වට පස්සේ මැද පදයක් එනවා ගානට. ඉස්සෙල්ලා ආරෝහණ පටිපාටියට ලියලා බලන්න. ඒ කණ්ඩායම ඇතුලේ අනික රෝසනෙතු 14ක් නැහෙනේ. 14 කියලා දත්තයක් නැහෙනේ ඒ කණ්ඩායම ඇතුලේ. මධ්‍යස්ථය කියන්නේ මැදාගේ. රෝසනෙතු වැරදි. ආරෝහණ පිළිවෙලට ලියලා බලන්න කවුද හරි මැද්දේ දෙපැත්තෙම කපාගෙන ගිහිල්ලා බලන්න මැද්දේ කවුද ඉතුරු වෙන්නේ කියලා. මැද්දේ 16ක් ඉතුරු වෙයි. හරි. B කියන කාරණේ ගත්තොත් මට ඒකේ තව මගේ ඒවා ටික කිව්වොත් එහෙමනම් ඕගොල්ලෝ අවමගේ කීයද B කණ්ඩායමට අදාළව ඒ තිතින් බිඳුවම තමයි. උපරිමගේ එක ඇතුලේ 60. පරාසය වෙන්නේ එහෙමනම් 60 අඩු කිරීම බිඳුව 60. හරි මට මධ්‍යනේ හොයන විදිය පොඩ්ඩක් කියලා දෙන්න ඕගොල්ලෝ. මට එකතුව කීයක් ආවද කියන්නේ? 266ක් එනවා කියලා අමීෂ කියනවා. ඒක බෙදන්න ඕනේ අපි කීයෙන්ද 11යි. 26ට 2යි 4ක් ඉතුරුයි 46ට 4යි 2ක් ඉතුරුයි 20ට 1යි
98යි. දශම ස්ථාන දෙකක් දක්වා බෙදලා නතර කරොත් 24.18යි. මං හරිනේ බෙදීම. ඒකත් අවුලක් නැහැ. ඔන්න එහෙමනම් ඒ කතාවත් හරි. දැන් ඊට පස්සේ ඔන්න කියනවා මොකක්ද මධ්‍යස්ථය. මධ්‍යස්ථය හොයන්න ආරෝහණ පටිපාටියට ලියලා මැදගේනේ. මොකද කියන්නේ? මධ්‍යස්ථය වෙන්නේ ඉස්සලාම ආරෝහණ පිළිවෙලට ලියාගෙන ඉන්න. පොඩි එකේ ඉඳලා ලොකු එකට. ඒ අනුව අපිට එනවලු මැද ඉන්නේ කවුද දෙපැත්තෙම කපාගෙන ගිහලා මැද ඉතුරු වෙන්නේ කවුද? 24ලු. ගොඩක් කට්ටිය ඒ උත්තරේ නම් දාලා තියෙනවා. ඒ උත්තරේ ගොඩක් කට්ටිය දාලා තියෙනවා. හොඳයි ඒක. හරි ඒක ඔක්කොම ටික හරි ගොඩක් කට්ටියගේ. ඊට තොරතුරු ඇසුරෙන් අදාළ අගයන් සහ පහත වගුව සම්පූර්ණ කරන්නලු. පොඩ්ඩක් අපිට අග්ගල එකක් බලමු. මට උදව් කරන්න බලන්න එහෙමනම්. ඒ කණ්ඩායමේ පරාසය කීයදාවේ ඒ කණ්ඩායමට අදාළව 58යි. B කණ්ඩායමට අදාළව පරාසය ආවේ 60යි නේ. B කණ්ඩායමට අදාළව පරාසය ඒකට අදාළව 60යි. ඒ කණ්ඩායමට අදාළව මධ්‍යනය කීයදාවේ 21.09යි. B කණ්ඩායමේ මධ්‍යනය කීයදාවේ 24.18යි. මධ්‍යස්ථය 14 නේ. පළවෙනි එක 16ද? දෙවෙනි එකේ මධ්‍යනේ මධ්‍යස්ථය 24ක් ඇවිල්ලා. ඔව්නේ. ඔන්න කාරණේ. ඔන්න එහෙමනම් වගුව සම්පූර්ණ කිරීම පරාසයත් මධ්‍යනයත් මධ්‍යස්ථයත් A හා B කියන කණ්ඩායම ඇසුරෙන් හොයන විදිහ. තව ප්‍රශ්නයක් අහනවා. එක ක්‍රිකට් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව නිවැරදිව ලැබෙන්නේ කුමන නිරූප්‍ය අගයෙන්ද? ඒ අගයත් ලියන්න ඕනේ. එක් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව නිවැරදිව ලැබෙන්නේ කුමන නිරූප්‍ය අගයෙන්ද? ඔයගොල්ලෝ මොකද හිතන්නේ? කුමන නිරූප්‍ය අගයෙන්ද මුළු ලකුණු සංඛ්‍යාව නිවැරදිව ලැබෙන්නේ? ප්‍රශ්නේ වැරදියට විමුක්ති තේරුම් අරගෙන තියෙනවා. ඒක නෙවෙයි අහන්නේ ඔක. එක කණ්ඩායමේ ක්‍රිකට් කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව නිවැරදිව ලැබෙන්නේ කුමන නිරූපයකද? ඒ කියන්නේ මාතේද මධ්‍යස්ථයේද මධ්‍යනේද කියන එකයි ඔය අහන්නේ ඔයගලන්. මොකද හිතන්නේ? මාතේ තුලින් මුල් ලකුණු සංඛ්‍යාව හම්බ වෙන්නේ නැහැ. මධ්‍යස්ථය තුලින් හම්බ වෙන්නේත් නැහැ. හැබැයි අපිට මධ්‍යනේ තුලින් ගන්න පුළුවන්. ඇයි ඒ? මධ්‍යනේ තුලින් තමයි ඔයගලන්ට ලැබෙන්නේ මුළු වගේ. ඒ මොකද මධ්‍යනේ කියන්නේ සාමාන්‍යයෙන් එකක වටිනාකමනේ. ඉතින් එකක වටිනාකම දුන්නොත් ගොඩක වටිනාකම හොයාගන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. හරි. එහෙනම් ඒ කණ්ඩායමේ මුල් ලකුණු ප්‍රමාණය කියන්නේ එහෙමනම් ඒකේ මධ්‍යනය හරි ඒ කණ්ඩායමට වෙනම B කණ්ඩායමට වෙනම. එහෙනම් ඒ කණ්ඩායමේ මධ්‍යනය 21.09යි. ඒක ගුණ කරා නම් හරි කණ්ඩායමේ 11ක් ඉන්නවනේ. එහෙනම් 11. ඔන්න එතකොට එනවා මුල් ලකුණු ප්‍රමාණය. 21.09 ගුණ කරොත්. කීයක් එනවද එකතුව කියන්නකෝ? ඒ කණ්ඩායමට අදාළව. ඒ කණ්ඩායමට අදාළ එකතුව කීයක් එනවා? අපි අර කලින් බෙදලානේ ගත්තේ අනේ ඔක. කීය බෙදීම කීයද අපි ගත්තේ? ඉස්සෙල්ලා අපි ඕක බෙදලානේ ගත්තේ. අපි ඉස්සෙල්ලා ගත්ත එක එකතුව. ඒ කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව එකතුව අපි ඉස්සෙල්ලා ගත්තනේ අනේ. කීයක් ආවද? ඒ කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව කීයක් ආවද අපිට? 232යි. එහෙනම් ඒ කණ්ඩායමට අදාළව මුල් ලකුණු ප්‍රමාණය 232යි.
ඒ විදිහටම B කණ්ඩායමට අදාළවත්. ඒ විදිහටම B කණ්ඩායමට අදාළවත් ලියන්න ඕනේ. B කණ්ඩායමේ මධ්‍යනේ 24.0.8යි. ඒක අපි දත්ත 11ක් තියෙනවනේ. 11න් ගුණ කරොත් කීයක් ආවද? 266යි. අර උත්තරේ මේනවා. ඉතින් අපි මුලින් අපි මධ්‍යනේ හොයද්දි මුල් ලකුණු ප්‍රමාණය හොයලා ඉන්නවනේ. මධ්‍යනේ හොයද්දි තමයි යන්නේ ඒක ගන්න පුළුවන්. හරිද කට්ටිය වැඩේ? මොකටද? හරි. ඔයාලා අවශ්‍යයි අපි හෙට දවසේ නැවත හම්බ වෙනවා මම කිව්ව විදියට. හෙට දවසේ හම්බ වෙද්දී ඔයාලා කරලා තියන්න තව එක ගානක්ද කොහෙද තියෙනවා. 6 වෙනි ගාන. 6 වෙනි ගාන අවසන් කරලා තියන්න. හරි. එක ගානයි තියෙන්නේ. ඔය 6 වෙනි ගාන හෙට දවසේ හම්බ වෙද්දී සම්පූර්ණ කරලා තියන්න. 6 වෙනි ගාන. ඒක තමයි හෝම්වර්ක් එක අද දවස් තුල ඔයාලට කරන්න කිව්වා. 6 වෙනි ගාන. අන්තිම ගැටලුව. හරිනේ? ඒ ගාන සම්පූර්ණ කරලා තියන්න. අපි හෙට දවසේ හම්බ වෙද්දී. හරි. අද දවසේ ඔන්න අපේ ප්‍රධානම නිවාරය තුල තිබ්බ ප්‍රධානම පාඩම අවසන් කරා මොකක්ද? දත්ත නිරූපණයේ කොටස හා අර්ථකථනයේ කොටස. දත්ත නිරූපණය සහ අර්ථකථනයේ කොටස සම්පූර්ණ කරා. ඒ අර්ථය අපි අද ඉගෙන ගත්තා මාතේ මධ්‍යස්ථයේ මධ්‍යනේ කියන්නේ මොකක්ද? දත්තවල පරාසය කියන්නේ මොකක්ද? මාතේ කියලා කිව්වේ වැඩිම වාරයක් ලියවි ඇති පදය. මධ්‍යස්ථයේ කිව්වේ ආරෝහණ පිළිවෙලට ලිව්වාම හරි මැද්දේ හිටින කෙනා. එයා තමයි මධ්‍යස්ථ පුද්ගලයා. මධ්‍යනේ කියලා කිව්වේ දත්ත සියල්ලේ මුළු එකතුව තියෙන දත්ත ගානේ බෙදූ විට ලැබෙන අගය. මේක තමයි වැදගත්ම පාඩම මේ ටර්ම් එකේ තියෙන. තර්ඩ් ටර්ම් එකේ තියෙන. මුල් කොටසේදී දත්ත නිරූපණය කරන ආකාරයක් විදිහට වුන්ද පත්‍ර සටහන් හදන විදිය කියලා දුන්නා. දෙවෙනි අවස්ථාවේදී දත්ත අර්ථකථනයේ කොටස කතා කරා. හරිද? හෙට දවසේ බලාපොරොත්තු වෙන පරිමාණ රූප ටික සහ පුළුවන් වුණොතින් අවසාන කොටසේදී සම්භාවිතාවේ ආරම්භයක් කරන්න. අනිද්දා දවස තුලින් හරි හෙටයි අනිද්දා දවස් තුනක් කොහෙදනේ දැම්මේ? අනිද්දා දවස් වල සම්පූර්ණ වැඩ කොටස අවසන් වෙයි. එතෙන් පටන් තව දවස් දෙකක් මම මේ වාරේ කොහොම හරි වැඩ කරන්න උත්සාහ කරනවා. ඒ ටික ඉවර කරගද්දි ඊළඟට අර ටියුට් එකේ දුන්න පේපර් එක සාකච්ඡා කළා. හරි 31ට ප්‍රථමයෙන් ඒ වැඩ ටික අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ජනවාරි පළමු සතියේ සිට 9 වසර රාජ්‍යපොතේ වැඩ ටික ආරම්භ කරන්න. හරිද? හිතනවා කට්ටිය සම්බන්ධ වෙලා වැඩ ටික කොහොම හරි ඉවර කරගනිවි. ලොකු වැඩ ප්‍රමාණයක් අවසාන සති කිහිපෙදී කරා. ලොකු වැඩ ප්‍රමාණයක් ඉවර වුණා. ගොඩක් වැඩ කරා. හරි අවශ්‍ය කරුණු නම් ඇත්තටම දැන් සම්පූර්ණ වෙලා තියෙනවා. හරි හෙට හම්බ වෙමු නම් නැවත හෝම්වර්ක් එක කරලා තියන්න පොඩි හෝම්වර්ක් එකක් දුන්නේ. අවසන් කරලා තියන්න අච්චු පොත PDF එක ඔන්න ගෲප් එකට දාලා තියෙනවා මම. හරි එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට උත්සාහ නැහැ කොහොමද?